සබත් දවස ස්වාමීන් වහන්සේගේ වචනේ අසන අවස්ථාව තමයි අපි ඉතා වැදගත් කොට සලකන්නේ. ඒ උදෙසා අපි අදත් සූදානම්ව සිටිනවා. මම විශ්වාස කරනවා ස්වාමීන් වහන්සේ ඔබට කතා කරන්නට ස්වාමීන් වහන්සේගේ මහිමය අප අතරට පැමිණේ කියා. අපි ඒ උදෙසා ස්වාමීන් වහන්සේට යාච්ඡා කර මේ පණිවිඩය බාර කරමු. පියු දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් අපි ඔබ වෙතට එනවා. අපේ ජීවිත පවිත්‍ර වෙන්නේ ඔබ වහන්සේගේ මුඛයෙන් වදාළ වචනයෙන් කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි ජේසුනේ වහන්සේගේ වචනේ කරුණකටගෙන ඔබේ ප්‍රීතිය අපි තුල සම්පූර්ණ වෙනවා වගේ අපේ ප්‍රීතියත් ස්වාමීන් වහන්සේ සම්පූර්ණ වෙනවා කියලා කියනවා. එනිසා අපිට ඔබගේ වචනයෙන් කතා කරන්න. අපි දැනගත යුතු වටිනා කිසිවක් අපෙන් පැහැර නොගන්න පිණිස ඔබ විසින් කියා දිය යුතු සියලු දේ අපට අද දවසේ කියා දෙන්න. ඊට බාධා කරන සාතන්ගේද අන්තක්‍රිස්තුස්ගේද මුරුකයාගේද බොරු අනාගත වක්තුගේද අධිපති බලධාරී බල පරාක්‍රමයන්ගේද ස්වර්ග ස්ථානවල ක්‍රියාත්මක කරන සියලු දුෂ්ටකමේ ආත්මද මා යාඥා කර බඳිනවා. දැන් සුද්ධාත්මයනි ඔබ වහන්සේට අපි යටහත්ව බාර වෙනවා. වචනය නිසි ලෙස දේශනා කරන්නටත් අසන සියල්ලන්ට හොඳින් පැහැදෙන පිණිසත් පාපයේ අඟවාදී සත්‍ය තුල අපිව ගොඩනගන පිණිසත් ආත්මයන්හි අපි යටහත්ව ඔබට බාර වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. අපි දකිනවා මුළු ලෝකෙටම එක්තරා විදිහකට විපත්ති කාලයක් පැමිණ තියෙන අවස්ථාවකයි අපි සිටින්නේ. කිසිවෙකුට කියන්න බෑ අනතුර පහව යමින් තියෙනවා කියලා. නමුත් ස්වාමීන් වහන්සේගේ දරුවන් වන ජුදා ජාතිය එදා බැබිලෝනි ආක්‍රමණය පවතින මොහොත්වල යුද්ධයට, වසංගතයට, නියගයට, මරණයට ලක්වෙමින් තිබෙන කාලෙක එසකේල් තුලින් එක්තරා වටිනා ආරාධනාවක් ජුදා ජාතියෙන් දෙවනාසේ අපේක්ෂා කරා. ඉතින් මගේ මාතෘකාවද තාවකාලික විනිශ්චයෙන් ගැලවීමට සදාකාලික උදහසින් මිදීමද කියන එක. කොලොස්සි පොතේ 18:21 සිට 23. එහෙත් දුෂ්ටයා තමා කළ සියලු පාප වලින් හැරී මාගේ සියලු පනත් පවත්වමින් නීතිගරුකව වූද අවංකවද සිටියොත් ඔහු සැබවින්ම නොනැසී ජීවත් වන්නේ. ඔහු කළ ඔහුගේ සියලු වරද ඔහුට විරුද්ධව සිහි නොකරනු ලැබේ. ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨකම නිසා ඔහු ජීවත් වන්නේ. දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත් වීම මිස ඔහු නැසී යාම කිසි ලෙසකින්වත් මට සතුටක් වනු ඇද්දැයි මහෝත්තම දෙවියන් වහන්සේ අසන සේක. අපි දකිනවා දෙවියන් වහන්සේගේ ස්වභාවය නම් කිසිවෙකු විනාශ වීම උන්වහන්සේගේ කැමැත්ත නොවන එකයි. මනස්ථාපනය වීලා විනිශ්චය මගහැර යාමට පව්කරුවෙකුට දෙවියන් වහන්සේ ඉඩ දෙනවා. මනස්ථාපනය වී විනිශ්චය මගහැර යාමට පව්කාරයට දෙවියන් වහන්සේ ඉඩ දෙනවා. ඇයි ස්වාමීන් වහන්සේ ඉඩ දෙන්නේ? අමනාපයක් හිත තුල තබාගෙන තමන් වහන්සේට විරුද්ධව වර්ධ කළ මනුෂ්‍යයන්ට දඬුවම් කිරීමට මාන බලා සිටින පහත් ඒකාධිපතියෙකු නෙවෙයි දෙවියන් වහන්සේ. හැරණතෙක් බලා සිටින්නා වූ විනිශ්චයෙන් බේරීමට පාපයෙන් හැරීමට මනුෂ්‍යයට අවස්ථාවක් දෙන්න බලා සිටින දෙවියන් වහන්සේ. එනිසා බොහෝ අවස්ථා කාලයන් උන්වහන්සේ විනිශ්චය කාලෙදිත් මනුෂ්‍යයට දෙනවා. ප්‍රිය සහෝදර සහෝදරිය, මේ එසකේල් දිවසිවරයා සහ යෙරමියා කතා කරන්නේ එදා ඒ මොහොතේ ඔවුන් වෙතට එමින් තිබුණු ඔවුන් තුල තිබුණා වූ විනිශ්චයෙන් ගැලවෙන්නට ඔවුන් මොනවද කරන්න ඕන කියන එකයි. නව ගිවිසුමේ ඉන්න අපිට
එක විනිශ්චයක් හෝ తాවකාලික විනිශ්චයකින් ගැලවීමට හැරීමක් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. සදාකාලික විනිශ්චයෙන් ගැලවීමට උන්වහන්සේ අපිට හැරීමක් ඉල්ලලා තියෙනවා. ඒ නිසා මේ අවදි දෙක වෙනස්. එසකියල් කතා කරන පසුබිම වෙනස් පසුබිමක්. අද යේසුස් වහන්සේ තුලින් ලෝකෙට කතා කරන පණිවිඩය වෙනස්ම පණිවිඩයක්. ඒ නිසා අපි මේ දෙක අද වටහා ගන්නට උත්සාහ ගනිමු. පළමුවෙන්ම අපි බැලුවොත් උන්වහන්සේගේ වචනේ කියනවා දුෂ්ටයා විනාශ වෙන එක උන්වහන්සේගේ ප්‍රීතිය නෙවෙයි කියන එක. අපි දකින දෙයක් තමයි මගේ පළවෙනි කාරණාවට අවධානය යොමු කරොත් හොඳ වැටහීමක් අපිට එයි. පළවෙනි කාරණාව වන්නේ එන්නා වූ විනිශ්චයෙන් බේරීමට දෙවියන් වහන්සේ පෞකාර මිනිසයාගෙන් බලාපොරොත්තුනේ කුමන ආකාර හැරීමක්ද? ස්වාමීන් වහන්සේගේ වචනේ කියන දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත් වීම මිස මැරී යාම උන්වහන්සේගේ සතුට නොවේ කියලා කියනවා. ඒ 18 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදය. දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත් වීම මිස ඔහු නැසී යාම කිසි ලෙසකින්වත් මට සතුටක් වනු ඇතැයි මහෝත්තම දෙවියන් වහන්සේ අසනසේක. විනිශ්චයෙන් බේරීමට දෙවියන් වහන්සේ පෞකාරුවාගේ බලාපොරොත්තු වන්නේ තමාගේ මාර්ගයෙන් හැරිලා ජීවත් වෙනවා දැකීමයි. උන්වහන්සේ කියනවා 32 වෙනි පදේ 18 වෙනි පරිච්ඡේදයේ එසකියල් ඊටම වැදගත් දෙයක් කියනවා. කිසිවෙකු මැරෙනවාට මගේ කැමැත්තක් නැත. එබැවින් පාපයෙන් හැරී ජීවත් වන්න මහෝත්තම දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක. මිනිසයාගෙන් එදා උන්වහන්සේ බලාපොරොත්තු වුණේ බැබිලෝනි ආක්‍රමණයේදී නොනැසී ජීවත් වෙනවා දැකීමයි. ඒකට හේතුව මිනිසයාගේ මරණය උන්වහන්සේගේ කවදාවත් ආසාව නෙවෙයි. පසුතැවී සිත් හරවාගෙන ඔවුන් කරපු සියලු වර්ධින් හැරෙලා උන්වහන්සේ දෙස අවධානය යොමු කරන බලපෑමක් ඇති හැරීමක් එදා සෙනගගෙන් ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වුණා. එවිට අයුතුකම නුඹලාගේ විනාශයට කාරණාවක් වෙන්න යන්නේ නැහැ. ඒකට හේතුව 18:30 කියනවා එබැවින් ඊශ්‍රායෙල් වරුනේ මම නුඹලා එකින් එක පෞද්ගලික වශයෙන් තම තමාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන්නෙමි. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරනසේක. පසුතැවී සිත් හරවාගෙන නුඹලා කළ සියලු වරද හැර දමන්න. එවිට අයුතුකම නුඹලාගේ විනාශයට කාරණාවක් නොවන්නේය. හැරුණොත් එතෙක්කල් සිදු කරපු අයුතුකම විනාශයට හේතුවක් වෙන්න යන්නේ නැහැ. ඒ හැරීමත් සමග ඔහු කරපු සියලු අයුතුකම් උන්වහන්සේ කමා කරන්න යනවා. මේ ගැන අපි ඊට අවධානයෙන් තේරුම් ගත යුතු දේවල් රාශියක් තියෙනවා. උන්වහන්සේ සෑම මිනිසෙකින් බලාපොරොත්තු වෙන්නේ හැරුණා වූ ජීවිත රටාවක්. දෙවෙනි කාරණාව දෙස අපි අවධානය යොමු කරොත් කුමන ආකාර හැරීමක්ද දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් මිනිසුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ? අපි දකිනවා 33 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. නුඹ නසිනු ඇතැයි මා දුෂ්ටයාට කී නමුත් ඔහු තමාගේ පාපයෙන් හැරී යුක්තියද දැහැමි ක්‍රියාද කළොත් ඔහු උකසට ගත්තේ නැවත දී කොල්ලකාගත්ත දේ ආපසු දුන්නොත් අදමිටුකම් නොකර පනත් අනුව ජීවත් වුවහොත් ඔහු නොමැරී ජීවත් වන්නේ. ඔහුගේ කිසිම පාපයක් ඔහුට විරුද්ධව සීකරු නොලබන්නේය. ඔහු යුක්ති සහගත හරිදේ කළේය. ඔහු සැබවින්ම ජීවත් වන්නේ. ඒ එන්නා වූ යුද්ධයේදී එන්නා විනිශ්චයේදී ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වුණා ඒ දවසේම
මේ පණිවිඩ අහන මිනිස්සයා මෙන්න මේ වගේ හැරීමක් පසුතැවීමක්. පළමුව උන්වහන්සේ කියන පාපෙන් හැරිලා යුක්තියද දැහැමි ක්‍රියාද ඔහු පටන් ගන්න ඕන කරන්න. පාපය අත්හැර යුක්තිය සහ දැහැමි ක්‍රියාව ඔහු කරන්න පටන් ගන්න ඕන. ඒ ගැන පොඩි විස්තරයක් දීලා තියෙනවා. ඔහු උකසට ගත්තේ ආයෙ දෙන්න ඕන. පව් නතර කරා කියන එක ක්‍රියාවෙන් ඔප්පු වෙන්න ඕන. උකස් අරගෙන තියුණුවෙන්ට ගත්ත පටු සහ කෙටි මාර්ගයක් ලෙස ඔහු භාවිතා කරන එතෙක්කල් ඔහු දැන් උකස් ගන්න එක නතර කරලා සිටීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒක දෙවනාසේ බලාපොරොත්තු වෙන හැරීමක් නෙවෙයි. දෙවනාසේ කියනවා ඔබ උකසට ගත්තේ ආපසු දිය යුතුයි. ඔබ උකස් නොගත යුතුයි. හැබැයි ගත්ත දේවල් ආපසු දිය යුතුයි. දෙක අපිට පේනවා 15 වෙනි පදේ කියනවා කොල්ල කා ගත්ත දේ දැන් ඔබ කොල්ල කන්න එපා. දැන් ඔබ කොල්ල කන්නේ නැහැ කියලා තීරණයක් ගත්තා. හැරුණා. හැබැයි සැබෑ හැරීම කියන්නේ මෙතෙක් කල් ඔබ හොරකම් කරපු දේවල් ආපසු දිය යුතුයි. තුන්වෙනිව දැක්කා එහි සඳහන් වෙනවා අදමිටුකම් නොකර දේව අනපනත් අනුව ජීවත් විය යුතුයි. සමහරු පව් නතර කරනවා. මං ආයේ මේක කරන්නේ නැහැ කියලා. හැබැයි දේ වචනේ අනුගමනය කරන්නේ නැහැ. දැන් මේ පව් නතර කිරීම ප්‍රමාණවත් හැරීමක් නෙවෙයි. වැරදි අත්හැරීම ප්‍රමාණවත් හැරීමක් නොවේ. දෙවනාසේ අපේක්ෂා කරපු හැරීම නෙවෙයි. බොහෝ අය වැරදි අතාරිනවා. හැබැයි ස්වාමීන් වහන්සේගේ වචනය අනුව ජීවත් වෙන්නේ නැහැ. වැරදි නතර කිරීම සැබෑ හැරීමක් කියලා දැන් අස පෙන්වන්නේ නැහැ. හැබැයි දැන් ඒ වැරදි නතර කර පුච්චලයා ස්වාමීන් වහන්සේගේ අනපනත් අනුව ජීවත් වෙන්න එකඟ විය යුතු මිනිසෙක් වෙන්න ඕන. එවිට විපතින් නොමැරී ජීවත් වෙනවා. එදා ආපු යුදමය විනිශ්චයෙන් බේරෙන්න ඔහුගේ ජීවිතයේ ශනික තීරණ ශනික හැරීමක් ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වුණා. ඒ හැරීම නිසා එන්නව මරණයෙන් ගැලවෙන්න පුළුවන්. ඒ වගේම ආශිර්වාදයක් එන්න පුළුවන්. එසකීල් කතා කරන ජීවිතය එදා ඒ මොහොතේ ආපු විනිශ්චයෙන් ගැලවෙන්නට කළ හැරීමේ ආරාධනාවක් පමණයි. හැබැයි ස්වාමීන් වහන්සේ කිතුණුවෙක් ලෙස ඔබට මට මොන වගේ හැරීමක්ද ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ? අපි දකිනවා 33:14 සිට 16 දක්වා කියපු ඒ පාපය සිහි කරන්නේ නැහැ කියලා කියනවා මෙවැනි හැරීමක් ඇති වුණා. හැබැයි සදාකාල ජීවනය ලැබුව අය ලෙස කොයි වගේ හැරීමක්ද අපෙන් බලාපොරොත්තු වෙන්නේ? ඊට ඉස්සෙල්ලා බලන්න එසකේල් තුමා කියනවා දිවශිවරතුමා කියනවා 18:31 ඊට වැදගත් දෙයක්. එසකේල් 18:31. එතන එසකේල් තුමා කියනවා නුඹලා කළ නුඹලාගේ සියලු වරද නුඹලා වෙතින් ඉවත දමා අලුත් සිතක්ද අලුත් මනසක්ද නුඹලාටම සලසා ගන්න. ප්‍රිය සහෝදර සහෝදරිය, ඒ හැරීම තමා විසින්ම අලුත් සිතක් අලුත් මනසක් තමාම ඇති කරගෙන තමා තීරණයක් ගන්නවා මේ පාපය මම කරන්නේ නැහැ, කර වැරදි අත්හැර මම ගත්ත දේ ආපසු දෙනවා කියන එක. හරියට අපි දකිනවා අර සකේවුස්ගේ සිද්ධිය. ඔහු පව් කරන එක නතර කළා විතරක් නොවේ, ඔහු අයුතුකමෙන් ගත්ත සියල්ල 4 ගුණයක් ආපසු දෙනවා කියලා කියනවා. මතක තියාගන්න දෙවියන් වහන්සේ අපේක්ෂා කරන හැරීමක් බයිබලේ ලියලා තියෙනවා. මේ කොහොමද? දැන් එයා බොන්නේ නැහනේ. උගක් අය කියනවාමයි. එයා හොඳයිනේ. හැබැයි ඒ හොඳ හෝ නොබී සිටීම පමණක් ප්‍රමාණවත් නැහැ. දැන් එයා වැරදි කරන්නේ නැහනේ. හැබැයි පල්ලියෙන්නෙත් නැහැ.
දැන් එයා සූදුවට යන්නේ නැහනේ. හැබැයි දෙවිඳුන්ට දෙන්නෙත් නැහැ. සූදුව නතර කරලා ඒ ලෝභකම තාම අත්හැරලා නැහැ. මේ සහෝදර සහෝදරිය නිකම්ම මේ පව් අතහැරියා දැන් පව් කරන්නේ නැහැ කියන තරම් මිනිස්සයා හිතන හැරීමක් නෙවෙයි දෙනසේ අපේක්ෂා කරන්නේ. හැරීම ක්‍රියාවෙන් සහ සිතේ සහ හදවතේ වෙනසක් සමග තමා විසින්ම ඇති කරගත යුතු හැරීමක් කියලයි එසේකියල් තුමා එදා හිටපු පීඩිත ජනතාවට කතා කරලා කිව්වේ. දැන් ඔබ සමහරවිට ටක් ගාලා කලබල වෙලා ඇති බයිබලේ දන්න අය. මොකද්ද මේ කියන්නේ? කියන ප්‍රශ්නේ ඔබට දැන් ඇවිල්ලා ඇති. හැබැයි සහෝදරයා සහෝදරිය 18 වෙනි පරිච්ඡේදයේ කියනවා වැරදි නුඹලා අයි කරනවා විතරක් නෙවෙයි අලුත් සිතක්ද අලුත් මනසක්ද නුඹලාටම සලසා ගන්න. ඔවුන් විසින්ම තීරණ ගන්න යනවා. ඒක තමයි එතන තියෙන හැරීම. තමා විසින්ම සිත අලුත් කරගෙන තමා විසින්ම මනස අලුත් කරගෙන ගමන් කරපු ජීවිත රටාව හාත්පසින් වෙනස් විදියට දැන් ජීවත් වෙන්න යනවා. ඒක තමයි පරණ ගිවිසුමේ එදා යුද්ධයේදී පීඩාවේදී වසංගතයේදී විනිශ්චයෙන් බේරෙන්නට ඔවුන්ට දෙවියන් වහන්සේ කළ ආරාධනාවේ හැරීමේ ස්වභාවය. නමුත් නව ගිවිසුමේ අපිට දකිනවා කොයි ආකාර හැරීමක්ද ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ කියලා. එසේකියල්ම මේ දිවසිවරයා 36:26 එක්තරා දිවසිමය වචනයක් කියනවා. 36:26 මිනිසා ඇති කරගත යුතු සිත හෝ මනසේ වෙනසක් නොවේ. 36:26 ඊට වඩා වෙනස් දෙයක් කියනවා. එතෙන්දි කියනවා මම අලුත් හදක් නුඹලාට දී අලුත් සිතක් නුඹලා තුල මවා නුඹලාගේ මුරණ්ඩු ගල් සිත පහකොට කීකරු සිතක් නුඹලාට දෙනවා. අතන ෂණික විනිශ්චයෙන් ගැලවෙන්න තමා අලුත් සිතක් ඇති කරගෙන අලුත් මනසක පෙළඹීම ඇතුව තමා වැරදි අත්තර දැහැමි ක්‍රියාවල් කරන්න ගන්නවා. හැබැයි එසේකියල් කියනවා ඒක తాවකාලික විනිශ්චයෙන් ගැලවෙන්න. නමුත් එසේකියල් කියනවා කාලයක් එනවා දෙවියන් වහන්සේ ඔබට අලුත් සිතක් දෙනවා අලුත් මනසක් දෙනවා. මාංශය තුල තියෙන ගල් සිත ඔබෙන් අයින් කර කීකරු වෙන සිතක් ඔබට දෙන්න යනවා. ආත්මයන් වහන්සේ ඔබ තුල නිදහස් කොට ඔබගේ උන්වහන්සේගේ අනපනත් අනුව හැසිරෙන නියමයන් හරියාකරව ඉටු කරන මිනිසෙක් වෙන්නට ඔබව මාරු කරන්නට දෙවියන් වහන්සේ යනවා. මම ආයෙත් කියන්නම්. මිනිසයා විසින් ඇති කරගත යුතු හැරීමේ ප්‍රමාණය එදා විනිශ්චයෙන් ගැලවෙන්නට තිබුණත් දෙවියන් වහන්සේ විසින් මිනිසයාට දෙන්න යන වෙනස් වූ ස්වභාවය අනාගතේ උදා වෙනවා කියලා එසේකියල් දිවසිමේ වචනයක් කියනවා. මේ සහෝදර සහෝදරිය කිතුණුවන් වශයෙන් අපිට තියෙන්නේ මේ తాවකාලික යුද්ධයකදී හෝ එහෙම නැත්නම් වසංගතයක් ගැන එන විනිශ්චයකින් බේරීමට වඩා නව ගිවිසුමේ යේසුස් වහන්සේ තුලින් සමස්ත මනුස්සයන්ට උන්වහන්සේ කතා කරේ తాවකාලික හැරීමක අරමුණක් නොවේ සදාකාලික විනිශ්චයෙන් හැරෙන්නට ඒ විනිශ්චයෙන් බේරෙන්නට අවශ්‍ය හැරීමක් පසුතැවීමක් අවශ්‍යයි කියන එකයි. එනිසා උන්වහන්සේ දේව රාජ්‍ය ළඟයි පසුතැවිලා හැරෙන්න. විනිශ්චය කියන්නට ළඟයි පසුතැවිලා හැරෙනවා කියනට වඩා උන්වහන්සේ කතා කරේ හැරෙන්න. හේතුව දෙවියන් වහන්සේ දැන් ඔබට අවස්ථාවක් දෙන්න යනවා. මොකද එපිස පොතේ 4:24 සිට 32 කිව්වේ. අපිට එදා එසේකියල් ඊශ්වර ජනයාට කියේ මොකද්ද? යුක්තියද දැහැමිකමද අනුව ඔබ ජීවත් වෙන්න තීරණය කරන්න ඕන. මේ එපිස 4 කිතුණුවන්ට සුද පාවුතුමා කියන කතාව කුමක්ද? යුක්තියද දැහැමිකමද අනුව හැරුණු සිතක් එදා ප්‍රශ්නේදී ගැලවෙන්නට උවමනා වුණා වගේ නව ගිවිසුමේ කිතුණුවන්ට සුද පාවුතුමා කියනවා එපිසේ සභාවේ අයට කියනවා ඔබට
මෙන්න මේ වගේ ජීවිතයක් තියෙන්න ඕන. මොකද්ද? 4:24 දෙවියන් වහන්සේගේ ස්වරූපය අනුව මවන ලද දමිතුකමෙන්ද සුද්ධවන්තකමෙන්ද ප්‍රකාශ වන අලුත් ස්වභාවයක් පැළඳ ගන්න. නව මනුස්සත්වයක් උන්වහන්සේ අපට දෙනවා. අලුත් මිනිස්සත් භාවයක් අපට දෙනවා. අලුත් ස්වභාවයකින් අපිව පළඳනවා. අතන තියෙන්නේ මනුෂ්‍යයා විසින් අලුත් සිතක් අලුත් මනසක් ඇති කරගෙන ජීවත් වෙන ජීවිත රටාව වෙනස් කරගෙන දෙවිදුන්ගේ ඇස් ඉදිරියේ හරි ජීවිතයක් ගත කරන එක. නමුත් නව කිව්සුමේ කියනවා ඔබට මට යේසුස් වහන්සේ ඇදහිීමත් සමග ඔබට මට සුද්ධකමෙන් සහ ධර්මිෂ්ඨකමෙන් දෙවියන් වහන්සේට සමාන වූ අලුත් ජීවිත රටාවක් ජීවනදායක අලුත් ස්වභාවයක් අලුත් මනුෂ්‍යයාව පළඳ ගන්නට කියලා කියනවා. ඒක මනුෂ්‍යයාගේ ධර්මිෂ්ඨකම නෙවෙයි නව කිව්සුමේ කියන්නේ. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම අපට දෙනවා. ඇයි? සදාකාලික විනිශ්චයෙන් ගැලවෙන්නට, සදාකාලික විපාකයක් ලබන්නට, తాවකාලික යුද්ධයකින් හෝ වසංගතයකින් බේරෙන්න නොවේ, සදාකාලික විනිශ්චයෙන් ගැලවෙන්නට. අතන තියෙන්නේ මනුෂ්‍යයාගේ ධර්මිෂ්ඨකම මතු කර පෙන්නන්න ඕන. හැබැයි නව කිව්සුමේ කතා කරන්නේ දෙවිදුන්ගේ ධර්මිෂ්ඨකම මනුෂ්‍යයාට දෙන්න යනවා. පව් කියාදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැලවූ කරු ලෙස ආදාන මනුෂ්‍යයාට දෙවියන් වහන්සේ විසින්ම නව ස්වභාවයක් දෙනවා කියලා කියනවා. ඒකේ තියෙන විශේෂත්වයක් තියෙනවා. පරණ කිව්සුමේ එදා తాවකාලික විපතින් ගැලවෙන්නට එසේකියල් තුමා ආරාධනා කරපු දෙවිදුන්ගේ ආරාධනාව උනේ පුච්චල කේන්ද්‍රීය වෙනසක්. නව කිව්සුමේ සුද්ධ පාවතුමා අලුත් මනුෂ්‍යයාගෙන් පැළදී සිටින මනුෂ්‍යයාට උන්වහන්සේ එතුමා කිව්වේ මෙන්න මේ වගේ දෙයක්. මොකද්ද කිව්වේ? බලන්න 4:25 කියනවා. බොරු කීම අත්හැර දමා අසල්වාසියාගේ සමග අසල්වාසී එකිනෙකා සමග සත්‍ය කතා කරන්න. එකිනෙකාගේ අන්‍යෝන්‍ය අවයවය වෙනවා. අතන පුද්ගලයාගේ අතර වෙනසක්. දැන් අලුත් මනුෂ්‍යයා වන දෙවිදුන් විසින් දුන්නා වූ අලුත් ස්වභාවය ඇති නව උත්පාදනය ලැබූ කිතුණුවා වෙනස් ජීවිතයක් ගත කරනවා. එතන සොරකම් කරපු දේ ආපසු දෙනවා. මෙතන ඊට වඩා දෙයක් කරනවා. මොකද්ද? විතර කියනවා බොරු කියන එක නතර කරා පමණක් නොවේ. ඔබ දැන් අසල්වාසියා සමග කතා කරන්නේ සැබෑ වචනය. ඔබ ධර්මිෂ්ඨ වීම පමණක් නොවේ. ඔබගේ වෙනස අසල්වාසියා දක්වාගෙන යා යුතුයි. ඒ විතරක් නොවේ. 25 වෙනි පදයේ 26 කියනවා කෝප වුණත් පව් කරන්න එපා. හවස් වෙනකන් තියාගන්න එපා. ඊට පස්සේ 27 කියනවා 28 කියනවා සොරකම් කළ අය තවත් සොරකම් නොකරන්න. ඒ වෙනුවට දුගීන්ට උපකාර කළ හැකි වෙන පිණිස වෙහෙස මාංශ වී අවංක වැඩක් කරත්වා. දැන් හොරකම් කරන්නේ නව කිව්සුමේ ගැලවීම ලැබපු පුද්ගලයා කළ හොරකම ගැන පසුතැවිලිනවා පමණක් නොවේ. ඔහු නැතිබරි අයට දෙන පිණිස ගත්ත දේ දෙන එක නොවේ. ඊට වඩා දුරක් යන්න ඕන. මම හොරකම් කරපු දෙයක් තියෙනවා නම් මම ඒක ආපසු දෙනවා. ඒක මගේ හැරීමේ එක ජීවිත රටාවක්. නමුත් නව කිව්සුමේ ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ ඔබ හොරකම් කරපු කෙනෙක් නම් හොරකම් නොකර මහන්සි වෙලා වැඩ කරලා නැති බැරි අයට දිය යුතුයි. ඒතර මම දැන් කිව්වා ගැලවීම ලැබූ නව උත්පාදනය ලැබූ දෙවිදුන්ගේ ධර්මිෂ්ඨකම සහ සුද්ධකමට අනුව දුන්නා වූ අලුත් ජීවන රටාව එහෙම නැත්නම් ජීවිත රටාව නව උත්පාදනය අලුත් මිනිසයාගෙන් පැළඳුණු කිතුණුවාගෙන් දෙයන්සේ බලාපොරොත්තු වෙනවා. නුඹ අසල්වාසියා. නුඹ හොරකම් කරන එක නතර කරනවා. නැති කෙනෙකුට දෙන්න නුඹ මහන්සි වෙන්න යනවා. ගත්ත දේ දෙන්නේ මහන්සි වීමකට වඩා
නැති බැරි අයට දෙන්න මහන්සි වෙන්න යනවා. 3 අපිට පේනවා දූෂිත වචන කතා කරපු කෙනා කොහොමද වෙනස් වෙන්නේ? එතන කියනවා කිසි දූෂිත වචනයක් ඔබේ කටින් පිට වෙන්න ඉඩ නැහැ. අසන්නන්ගේ ප්‍රයෝජනය සඳහා වර්ධනය සඳහා අවස්ථා වෝචිත මනහර වචන කතා කරන්න. දැන් ඔබ දූෂිත වචන කතා කරන්නේ නැහැ. හරි. හැබැයි ඔබ අසල්වාසියාගේ අහගෙන ඉන්න කෙනාගේ වර්ධනයට රුචි දේ පමණක් කතා කරනවා. අද ගොඩක් වෙලාවට කිතුණුවන් වන අපි වැරදි අත්හැර ඉන්නවා පමණයි. ඒ වැරදි අත්හැරීම සමග අනිකාගේ වර්ධනයට ඒ බලපෑම ගෙනියන්න යන්නේ නැහැ. දැන් බලන්න කරුණු 3ක් තියෙනවා. එකක් බොරු කීම, අත්හැරියා, අසල්වාසය සමග සත්‍ය කතා කරනවා. 2 සොරකම් කරන එක නතර කරනවා. අනිත් අයට දෙන්න හම්බ කරනවා. දුගින්ට දෙන්න. 3 දුසීත වචන කතා කිරීම නතර කරනවා. අසන්නන්ගේ වර්ධනය පිණිස මනහර වචන කතා කරනවා. මම දැන් අලුත් මිනිස්සෙක්. මම දැන් අනිත් අයගේ ජීවිතවලට බලපෑමක් කරනවා. තාවකාලික විනිශ්චයෙන් ගැලවෙන්නට තමා කේන්ද්‍රීය කරගත්ත ජීවිත වෙනසක්. නමුත් නව උත්පාදනය ලැබූ කිතුණුවෙක්ගෙන් ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ දෙවිදුන් දුන්න අලුත් සිත, දෙවිදුන් දුන්න අලුත් මනස ඇතුව අලුත් මිනිසාගෙන් පැලදිලා තමාගේ වෙනස සමගම අනිත් කෙනාගේ ජීවිතයට බලපෑමක් වෙන්න ඕන. අසල්වසියා, දුගියා වර්ධනයට උදව් වෙන්න තව කෙනෙකුගේ ජීවිතයට විශාල වෙනසක්. එනිසා මතක තබා ගන්න වැරදි දේ නොකරනවා පමණක් නෙවෙයි, ඒ වගේම නිවැරදි දේ කරන්නෙක් වෙන්න ඕන අපි. එනිසා අපිත් අද සාවකාලික විපතක් අපේ දේශයේ වෙලාගෙන තියෙනවා. මුළු ලෝකෙම වෙලාගෙන තියෙනවා. හැබැයි අපේ වෙනස මේ ලෙඩෙන් ගැලවෙන්න කරන වෙනසක් වෙන්න බෑ. අපි ක්‍රිස්තුස් වහන්සේ තුලින් ලබාගත් ගැලවීම තාවකාලික විපත්තිය පහ වෙනතුරු ඇති කරගන්න අපි විසින් සිත වෙනස් කරගෙන අපි විසින් අලුත් මනසක් ඇති කරගෙන දරන වෙනසකට වඩා දෙවිදුන් විසින් දුන්නා වූ ධර්මිෂ්ඨකම, දෙවිදුන් දුන්නා වූ සුද්ධවන්තකම, දෙවිදුන්ට හා සමාන මවන ලද අලුත් මනුෂ්‍යයන්ගෙන් අපි පැලදිලා අපි පමණක් නොවේ අපි අනිත් එක්කනාගේ ජීවිතවලට බලපෑමක් ඇති වෙනසක් ඇති ලෝකෙට ආලෝකයක්, පොළොවට ලුණු වෙන මිනිස්සුયો කියලා උන්වහන්සේ අපිට කියලා දීලා තියෙනවා. ප්‍රේ සහෝදර සහෝදරිය, දෙවියන් වහන්සේ කිසිවෙක් විනාශ වෙනවට කැමති නැහැ. උන්වහන්සේ හිතේ වෛරය තියාගෙන තද කරගෙන ඉන්න දුෂ්ට මිනිස්සෙක් වගේ නොවේ. තමන්ට විරුද්ධව ක්‍රියා කරන මිනිස්සෙක් පවා හැරිලා වෙනස් වෙනවා දකින්නට ආසා කරන දෙවියන් වහන්සේ. එනිසා අද සවස් දවසේදී මේ කරුණු දෙක අපි වටහා ගමු. පරණ ගිවිසුමේ එසකියල් විසින් බලාපොරොත්තු වෙච්ච හැරීම එදා එන්න යන විනිශ්චයෙන් ගැලවෙන්නට හැරීමේ ජීවිත රටාවක් ඔවුන් විසින්ම ඇති කරගත යුතුයි. නව ගිවිසුමේ වගේ එකක් නොවේ. තමාගේ වරද කියා දී ස්වාමින් වහන්සේ අදහන මනුස්සයාට දෙවිදුන් විසින්ම දෙන ලද අලුත් සිතක්, අලුත් ආත්මයක් සමග ආත්මයන් වහන්සේ විසින් ගෙන යන ලද මනුස්සෙක් ලෙස දේ වචනයට කීකරු වෙන සිතක් ඇතුව ගල් සිත පහ කරපු නව මනුස්සයා දැන් අපි පලඳගෙන ඉන්න අය. එනිසා වසංගතයෙන් ගැලවෙන පිණිස නව මනුස්සෙක් පලඳගත් අය නොවේ. සදාකාලික විනිශ්චයෙන් ගැලවෙන පිණිස දෙවියන් වහන්සේ දුන්න නව මනුස්ස ස්වභාවය අපි දිනපතා වර්ධනය කරගත යුතුයි. නිසා අද දවසේ අපි ඉගෙනගත්ත දේවල් දිහා බැලුවොත් අපි දකිනවා තාවකාලික විනිශ්චයකින් ගැලවීමක් සොයාගෙන ගියපු ඒ මිනිස්සුන්ට වඩා සදාකාලික විනිශ්චයකින් ගැලවීම ගෙන දෙන පිණිස ක්‍රිස්තුස් වහන්සේ තුලින් දේශනා කරලා තා වූ සුභාරංචිය අදහන අපි
වෙනස් වීම දෙවිදුන් දුන්න වෙනස අපි පැලඳගෙන අනිත් අයට බලපෑමක් කරන වෙනසක්. එනිසා අපෙන් අපේක්ෂා කරන ප්‍රමාණයට වඩා අපි අඩියක් හරි අපි තියන්න ඕන. මිනිස්සු අපෙන් බලාපොරොත්තු වෙන වෙනසට වඩා අපේ වෙනස තව ගොඩක් ඉදිරියට යන්න ඕන. පරිසිවරුන්ගේ ධර්මිෂ්ඨකමට වඩා අපේ ධර්මිෂ්ඨකම වැඩි විය යුතුයි කියලා ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා ශ්‍රාවකයන්ට. එනිසා ප්‍රිය සහෝදර සහෝදරිය, අද අපි අදාළ කරගන්න යනවා කරුණු දෙකක්. එකක්, එන්නා විනිශ්චයෙන් ගැලවීමට අලුත් සිතක්ද අලුත් මනසක්ද ඒ යුදාවරු සලසාගත යුතුයි කියලා කිව්වා. දෙක, සදාකාලික වෙනසකට කැඳවනු ලැබූ අය ලෙස දෙවිදුන් දෙන අලුත් සිත, අලුත් ස්වභාවය, අලුත් මනුෂ්‍යයා, දෙවිදුන්ට සමාන වූ ධර්මිෂ්ඨ, ඒ වගේම සුද්ධකමෙන් පිරුණා වූ අලුත් මනුෂ්‍යයා පැලඳගෙන වෙනස් ජීවිත රටාවක් අපි ඇති කරගත යුතුයි. එනිසා ඒ වෙනස අපිට දුන්න වෙනස අපි අනිත් අයට ගලාගෙන යන්න සැලසිය යුතු වෙනසක්. මන්ද අපේ ජීවිතේත් පවා මනුෂ්‍යයාට බලපෑමක් කළ යුතුයි. අපේ ගැලවීමට අවශ්‍ය අලුත් ස්වභාවය උන්වහන්සේ දී තිබෙනවා. හැබැයි අනිකාගේ ගැලවීමට අපේ වෙනස සෙවණැල්ලක් වෙන්න ඕන. ඔවුන් අපිව හරහා යේසුස් වහන්සේ දැන ගැනීමට. ඉතින් අද දවසේ ජීවිතයේ තීරණයක් ගන්න. අපි විසින් ඇති කර ගන්න අලුත් සිතක්, අලුත් ස්වභාවයක් නොවේ. දෙවිදුන් විසින් දුන්නා වූ අලුත් සිත, අලුත් ආත්මයෙන් යුක්ත, ගල් සිත නැති, දෙවිදුන් විසින් දෙවිදුන්ට සමාන වූ අලුත් මනුෂ්‍යයව තුලින් අපි පැලඳගෙන වෙනස් ජීවිත රටාවක් අපි ගත කරමු. විපත්ති පිට විපත්‍යාවත් මරණයෙන් මතු පවා ඔබට කිසිවක් බල නොපාන විදියට සදාකාලික ජීවනයක් ඔබට මට හිමි වෙනවා. එවැනි නව මනුෂ්‍යයාගෙන් පැළඳුණු ජීවිතයක් යේසුස් වහන්සේ ඇදහිීමෙන් දැන් අපිට ලැබී තිබෙනවා. අපි ආත්ම කරමු. ස්වාමී වූ දෙවි පියාණනි, යාඥා කරනවා එසකියල් පොත කියවන විට ඔබ ආරාධනා කරලා තිබෙන හැරීමට, ඒ සෙනගගේ සෙනක විපත්තියෙන් බේරීමට ඔවුන්ගේ ජීවිතයේ ඔවුන් විසින්ම ඇති කරගත යුතු ජීවිත වෙනසට වඩා නව ගිවිසුමේ වහන්සේ යේසුස් වහන්සේ තුලින් අපට දෙන්නා වූ ගැලවීමේ ස්වභාවය සහ ගැලවීම සමග අපට දුන්නා වූ ඒ නව ස්වභාවය ස්වාමීන් වහන්සේ සෑම අතකින්ම දෙවියන් වහන්සේට, උන්වහන්සේගේ සුද්ධකමටත් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමටත් සමාන වූ නව මනුස්ස ස්වභාවයකින් අපි පැලඳෙන්න යනවා කියලා කියනවා. එයින් පැලඳුණු අපි අපේ පව් අත්හැරීම පමණක් නොවේ, අපි අලුත් ජීවිත රටාවක් අපට නෙවෙයි අපිටත් වඩා අසල් වාසියා දක්වා ගලා යන ජීවිත රටාවක්, වෙනසක් අපිට ගත කරන්නට කියා ඔබ කර ඇති ආරාධනාව අපි තදින් විශ්වාස කරනවා. තමා විසින් ඇති කරගන්නා වූ සිතේ වෙනසට වඩා, මනසේ වෙනසට වඩා දෙවිදුන් විසින් ඇති කරන්නා වූ, ලබා දෙන්නා වූ අලුත් සිත, අලුත් ස්වභාවය පැලඳගෙන ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරුණා වූ, දෙවියන් වහන්සේට සමාන වූ සුද්ධ වූ අලුත් මනුෂ්‍යයාගෙන් දැහැමිකමෙන් යුක්ත අලුත් ස්වභාවයෙන් පිරී ජීවත් වෙන්නට අපට කරුණාව තුන වෙනවා. මන්ද උන්වහන්සේ තුලින් දුන්නාවේ ජීවනයේ පණිවිඩය අදහන අපිට පියාණනි, එන්නා වූ කුමන විනිශ්චයකින්වත් අපේ ජීවිත ගමන නතර කරන්න බැරි උතුම් වූ සදාකාලික ජීවනයකින් ඔබ අපිව පනදලා තිබෙන බැවින් අපිට ඒ දුන්න අලුත් ස්වභාවයෙන් අනිත් මනුෂ්‍යයන්ට, අසල් වාසයාට විශාල වෙනසක් කරන්නට අපිට කරුණාව තුන වෙනවා. අපි වෙනස් වෙලා පමණක් නොවේ, අපේ වෙනස සමාජයට වෙනසක් ගෙන යන මහත් බලපෑමක් ඇති නව ස්වභාවය ගැන ස්තුතිවන්ත වෙනවා. මම යාඥා කරනවා ප්‍රශ්න වලින් ගැලවෙන්නට සිතන මිනිසෙකුට වඩා
තමාගේ ජීවිතයේ මුළුමනින්ම වෙනස් කර දෙන දෙවියන් වහන්සේ සපයන ඒ අලුත් ස්වභාවය පළඳ ගන්නට හැම කෙනෙකුට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහාගෙන උන්වහන්සේ තුලින් ලැබෙන පෞකමාවත් ධර්මිෂ්ඨකමත් අලුත් ස්වභාවයත් අද ලබා ගන්නට අද දේවචනය අසන අයට පවා අවස්ථාව දෙන්න. බඳ පරණ සියල්ල පාව ගොසින් සියල්ල අලුත් කරන්නේ යයි ලියා තිබෙන ලෙස සියල්ලන්ගේ සිත් වෙනස් කරන ස්වාමිනී ඔබට මේ සියල්ල බාර කරනවා. බිය, සැකය, අවිශ්වාසය, රෝග බිය, මරණ බිය, වේදනාව, ප්‍රශ්න මේ සියල්ල සෑම කෙනෙකුගේ සිත්වලින් ඉවත්ව ඇදහිල්ල සහ දැහැමිකමෙන් පිරුණා වූ ස්වාමින් වහන්සේගේ මිනිසෙක් ලෙස තමා සමග ඉන්න බියෙන් ඉන්න මිනිස් සමාජයට පවා බලපෑමක් කළ හැකි මිනිසෙක් ස්ත්‍රියක් වෙන්නට ආශිර්වාද කරමැනව යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ඔබ හැමත ජේසු පීතයි.